ලවයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ප්‍රසංක 29 සිට ඉදිරියට බහුවර්ණ විශ්ලේෂණාත්මක සාකච්ඡාව. දැන් බලන්න ප්‍රසංක 29. කාබන් මොනොක්සයිඩ් හි දායක බන්ධනයක් අඩංගුය. සාමාන්‍යයෙන් අපි කාබන් මොනොක්සයිඩ් විදිහට ලියන්නේ. ඔක්සිජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. 8ක් කරගන්න ද්විත්ව බන්ධනයක්. කාබන් වල ඉලෙක්ට්‍රෝන 4න් දෙකක් බන්ධන හැදුනා. මෙතන තව දෙකක් තියෙනවා. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන හැදුනාම තව 4ක් තියෙනවා. මේ විදිහට. නමුත් අෂ්ටකය ඕවට සම්පූර්ණ 2යි 4යි 6යි 8යි. කාබන් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා 2යි 4යි 6යි. අෂ්ටකය සම්පූර්ණ නැහැ. අපිට මේකට වඩා ස්ථායි විහයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන වල දෙමු මේ පැත්තට දායක කරමු මේ පැත්තට. මෙහෙම. මේ ඉලෙක්ට්‍රෝන වල දායක කරමු. මේ පැත්තට දායක කළා බන්ධනයක් හදමු මේ විදිහට. මෙහෙම. ඒතර එක සරයකට ඉතුරු වෙන්නේ මේක දායක බන්ධනය ධන ඍණ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒතර දැන් ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා 2 4 6 බන්ධන තුනේ ඉලෙක්ට්‍රෝන 6යි මේ 2 8යි. කාබන් වල ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි බන්ධන තුනේ 6යි මෙතන 2යි 8යි. කාබන් මොනොක්සයිඩ් වල දායක බන්ධනයක් අඩංගුයි. හරියටම හරි. රොම්බසීය සල්ප කාමරුෂ්ණත්වයේදී සල්ප වල ස්ථායිම බහුරූපී ආකාරය බවට පත් වෙනවා. ඒකාන්ත සල්ප ක්‍රමෙන් රොම්බසීය සල්ප බවට පත් වෙනවා. ස්වීකාර්ය සල්ප කල්ගත වෙත්ම රොම්බසීය සල්ප බවට පත් වෙනවා. සල්ප වල බහුරූපී ආකාර තමයි රොම්බසීය ඒකාන්ති ස්වීකාර්ය කලින. මේකේ ස්පටික රූපී බහුරූපී ආකාර දෙක තමයි ඒකාන්ත සල්ප සහ රොම්බසීය සල්ප. අස්පටික රූපී බහුරූපී ආකාර දෙක තමයි ස්වීකාර්ය සල්ප සහ කලිල සල්ප. මේ බහුරූපී ආකාර හතරෙන්ම වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය තමයි රොම්බසීය සල්ප. ඒ නිසා ශක්ති විද්‍යාවේ තාප රසායනයේදී සල්ප වලින් යම් කිසි සංයෝගයක් උත්පාදනය කිරීමේ සමීකරණ ලියනකොට සල්ප වල ලියන්නේ සල්ප රොම්බසීය ආකාරයෙන් ආරම්භ කළ යුතුයි. මේ අනුව වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය සල්ප. ඒ රොම්බසීය සල්ප. වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය. ඒ වගේම සිම්පල් A, සිම්පල් B නිවැරදි. ඇමෝනියම් නයිට්‍රේට් වියෝජනය මෙතේ ඇමෝනියම් නයිට්‍රේට් වියෝජනය ඒ වගේම ඇමෝනියම් නයිට්‍රයිඩ් වියෝජනය නයිට්‍රයිඩ් ඒ දෙකෙන්ම ඇමෝනිය අපිට එන්නේ ළමයි. මේ දෙකම වියෝජනය සමීකරණය ලියනකොට තුලිත H4නේ ජලාණු දෙකක් දාන්න. ජලාණු දෙකක් දාලා ඉතුරු ටික එකට ගන්න. ජලාණු දෙකක් දාම H4යි O2යි. එතකොට තව මේ පැත්තේ ඉතුරු වෙන N2යි O1යි. එක එකට ලියන්නේ N2O. මෙතන H4යි O2යි ලියවිලා එහා පැත්තේ තව ඉතුරුලා තියෙන N පරමාණු දෙක. N2 කියලා ලියන්න. ඔන්න වායු. පරීක්ෂණාලයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඝන සාම්පල සම්පූර්ණයෙන්ම වියෝජනය වෙනවා. මේ අනුව නාඩිචන් ලැබේ සම්පූර්ණ වැරදි. නයිට්‍රස් ඔක්සයිඩ් ලැබෙන්නේ. ඒ වගේම නාඩිචන් ලබා දෙන ඇමෝනියම් ඩයික්‍රොමේට් මේ තැඹිලි පාට ඝනයකින් කොළ පාට ඝනයක් ඉතුරු වෙනවා. නමුත් මේකනොත් නාඩිජන් ලැබෙනවා.
එතකොට අපි ඉගෙන ගන්නා ඇමෝනියම් ලවණ දෙවර්ගයක් තියෙනවා. ඒ තමයි ඇමෝනියම් නයිට්‍රයිට් සහ ඇමෝනියම් ඩයික්‍රොමේට්. මේ දෙකෙන්ම නයිට්‍රජන් ලබා ගත හැකියි. අපි දැන් බලමු මේකේ පිළිතුර කරා. ඇමෝනියම් නයිට්‍රේට් තාප වියෝජනයෙන් නයිට්‍රජන් ලැබේ. ඒක වැරදි. පර්ක්ලෝරේට් හයිපොක්ලෝරයිට් අතුරින් ප්‍රබල බ්‍රොන්ස්ටඩ් බෂ්පය ClO රිනවේ. මේ පර්ක්ලෝරික් ප්‍රබල අම්ලයෙන් ලැබෙන ඍණාරෝපිතයනය මේ හයිපොක්ලෝරස් අම්ලයෙන් ලැබෙන හයිපොක්ලෝරයිට් අයනය බලමු. HClO4 ප්‍රබල අම්ල H දාන ClO4 ඍණ. ඒ ClO4 පර්ක්ලෝරේට් අයනයට H යන දැම්මට නැවත ආපස්සට එන්නේ නැහැ. ආපස්සට එන්නේ නැත්නම් එයා ප්‍රබල අම්ලය පූර්ණ ලෙස අයනීකරණය වෙලා තියෙන්නේ. ආපසු ප්‍රතික්‍රියාවක් ගැන හිතන්න එපා. ඉතින් මෙයාට H යන ලබාගෙන මේ බවටපත් වෙන්නේ නැහැ. මේක පූර්ණ ලෙස අයනීකරණය වෙලා තියෙන්නේ. AQ මේ විදිහට. එතන මේ ප්‍රතික්‍රියාව ආපසු රිවර්ස් ප්‍රතික්‍රියාවක් නැහැ. ආපස්සට ප්‍රතික්‍රියාවක් නැහැ. පර්ක්ලෝරේට් අයන H යන ලබාගෙන නැවත පර්ක්ලෝරික් අම්ලය හදන්නේ නැහැ. H යන ලබා ගන්නව නම් අපි කියන එයා ප්‍රබල බෂ්පයක්. H යන එයා ලබා ගන්න නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ ප්‍රබල බාෂ්පිකය කියලා. මෙයාට ප්‍රබල බාෂ්පික කියන කතාව කියන්න බෑ. නමුත් දුබල අම්ලය HClO දුබල අම්ලය H ධන හයිපොක්ලෝරස් අම්ලය අයනීකරණයෙන් ලැබෙන H ධන සහ හයිපොක්ලෝරයිඩ් මේ ආයන ගත්තම මේ ආයන කැමති H යන අරගෙන මේ අයනීකරණ නොවන තව සුළු වශයෙන් මේක අයනීකරණය වෙන්නේ. ඒක නිසා මෙයා කැමැත්තක් තියනවා H යන අරගෙන මේ පැත්තට එන්න. ඒ නිසා මෙයාට පුළුවන් ඉහළ බාෂ්පිකතාවක්. ඒ කියන්නේ H යන ගන්න කට්ටිය අපි කියන බාෂ්පිකයි. බාෂ්පිකතාව වැඩි. මෙයාගේ බාෂ්පිකතාව ඉහළයි. ඒ කියන්නේ අපි HClO4 HClO3 HClO2 HClO මේ පැත්තට ආම්ලිකතාව වැඩි වෙනවා. මේ පැත්තට ආම්ලිකතාව වැඩි වෙනවා. මේ නිසා මේ ආයනවල මේ පැත්තට ආම්ලිකතාව වැඩි වෙන නිසා මේ ආයනවල H යන ලබා ගැනීමේ හැකියාව මේ පැත්තට අඩු වෙනවා. මේ පැත්තට වඩා H යන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මේ පැත්තට බාෂ්පිකතාව වැඩි වේ. අම්ලය දුබල වෙන්න මේ ලැබෙන ඒවයි ඔක්සි අනායනවල H යන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ බාෂ්පිකතාව වැඩි වෙනවා. ආම්ලිකතාව වැඩි වේ. ආම්ලිකතාව මේ පැත්තට එනවා. මේ පැත්තට ඒ ප්‍රභේද වලින් ලැබෙන ඍණාරෝපිත අයන හේවත් ඔක්සි අනායනවල මේ පැත්තට බාෂ්පිකතාව වැඩි වෙනවා. මේ කට්ටියගේ සංයුග්මක බෂ්පයේ මේ ඒ බෂ්වල බාෂ්පිකතාව මේ පැත්තට වැඩි. ඒ නිසා අපේ පිළිතුර මේකේ පිළිතුර
සාකච්ඡා කිරීමේදී perchlorate hypochlorite මේ ආයන අතරින් ප්‍රබල බ්‍රොන්ස්ටඩ් බෂ්පය එච්චන වැඩියෙන් ගන්නේ. ඉතා දුබල අම්ලයකින් ලැබෙන මෙන්න මේ හයිපෝක්ලෝරයිට් අයනය. එනිසා පිළිතුර මේ දෙන්න අතරින් ප්‍රබල බ්‍රොන්ස්ටඩ් බෂ්පය හයිපෝක්ලෝරයිට් වේ. එකත් නිවැරදි. මේ අනුව පිළිතුරු සත්‍ය ප්‍රකාශ ABD අංක 5. එනිසා මෙහි පිළිතුර අංක 5 ABD. දැන් බලමු ප්‍රශ්න අංක 30. ඇමෝනියා හයිඩ්‍රොසීන් සංවෘත භාජනයක කෙල්වින් 300 දී තියෙනවා. ඒ වෙලාවේදී භාජනය තුළ පීඩනය 0.6යි. ඒ කියන්නේ මේ දෙන්නගේ යම්කිසි මවුල ප්‍රමාණය ඇති. ඒ නිසා පීඩනයක් දෙනවා මේ ආකාරයේ. ඊට පස්සේ රත් කරනවා කෙල්වින් 18. රත් කළා මෙන්න මේ සමීකරණ පරිදි දෙන්නම වියෝජනය වෙනවා. වායුන්. ඊට පස්සේ පීඩනය 4.8 වෙනවා. වියෝජනය නම් පස්සේ මේගොල්ලෝ ඉතුරු වෙන්නේ නැහැ මේ කට්ටිය එන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. ඒ වෙලාවේදී පීඩනය 4.8යි. අපෙන් අහන්නේ ආරම්භයේදී ඇමෝනියා මවුල ප්‍රතිශතය. අපි මේක හදමු මේ විදිහට. අපි ඇමෝනියා සහ හයිඩ්‍රොසීන් N2H කියන්නේ හයිඩ්‍රොසීන් අපි ඇමෝනියා මවුල X කියලා ගමු. මෙතන ගමු X කියලා. तर මේක X නම් මෙතන යන නයිට්‍රජන් වල X වේදීම දෙකක්. අපි මේ සමීකරණ දෙක ගමු. 2යි ඇමෝනියා නයිට්‍රජන් 3යි හයිඩ්‍රජන්. මේ වෙලාවේදී මෙයාගේ මවුල සංඛ්‍යාව X කියලා ගමු. तर මේකෙන් භාගය මෙතන එන්නේ X බෙදීම 2. මෙතන X නම් 2න් 3යි මෙතන එන්නේ. දැන් නැවත හිතන්න. මේකේ 2කින් 1යි 2ට 1යි එන X ගත්තොත් 2කින් X 2කින් 3යි 1කින් 2කින් 3යි X ගත්තොත් 2කින් 3යි X. ඊළඟට හයිඩ්‍රොසීන් N2H4 එකේ නයිට්‍රජන් සහ 2යි හයිඩ්‍රජන්. මේකේ මවුල Y කියලා ගමු. මෙතන Y සහ 2යි Y. ආරම්භක මවුල ප්‍රමාණය වම් පැත්තේ තියෙන්නේ. ඇමෝනියා මේ ටික ආරම්භක. ප්‍රතික්‍රියාවෙන් පස්සේ සෑදෙන මවුල ප්‍රමාණය මේ ටික සෑදෙන මවුල ප්‍රමාණය. ආරම්භක ප්‍රමාණය X දලා Y. මෙතන X දලා Y මවුල මේ ටික එකතු කරාම 2කින් 3යි X 2කින් X 2කින් 4යි X ඒ කියන්නේ 2යි X ධන මෙතන නම් 3යි Y. අවසාන මවුල ප්‍රමාණය. දැන් අපි ආරම්භයේදී හා අවසානයේදී අවස්ථා දෙකේදී උෂ්ණත්වය වෙනසලා පීඩන වෙනසලා හැබැයි භාජනයේ පරිමාව නම් නියතයි. අපි PV සමාන NRT දාමු. බලමු ආරම්භයේ උෂ්ණත්වය. ආරම්භයේ 300 අවසානයේදී 1000යි. උෂ්ණත්ව දෙක. ආරම්භය 300යි අවසානයේ 1000යි. ඊළඟට පීඩනය ආරම්භයේ 0.6යි අවසානය 4.8යි. 0.6යි 4.8යි.
දශම 6යි 4.8යි. අපි PV සමාන NRT දාමු. PV සමාන NRT. පීඩනය 0.6යි. y ගොල තියෙන්නේ. අපි ඒක වර්ග මීටර නිව්ටන් කරනවා. 10 පයි වැඩි කරලා p පරිමාව v n මූල සංඛ්‍යා x ධන y නියතය r කියලා ගන්නවා. උෂ්ණත්වය 300යි. කෙල්වින් 1. දෙවෙනි අවස්ථාවේදී 4.8යි 10 පහ වැඩි කරලා වර්ග මීටර නිව්ටන් කරා පරිමාව v භාජනයේ පරිමාව නියතයි. දෙවෙනි අවස්ථාවේදී මූල සංඛ්‍යා එකතුව 2x ධන 3y සර්වත්‍ර නියතය r 1000යි. කෙල්වින් දෙවෙනි සමීකරණය. මේ සමීකරණ දෙක බෙදමු. එක බෙදීම 2 තරණා 10 පහ ගෙවන 6 වරක් 8යි x ධන y 2x ධන 3y මෙතන බෙදනම් පස්සේ යන 0.3 උඩ නැත්නම් අංක 3 බෙදීම 10 බිංදු 2 අපිට ගියා. දැන් මේක වැඩි කරාම 8 වැඩි වෙනවා මේක 8 වරක් 3 24යි 24යි x ධන 24යි y සමානයි 20යි x ධන 30යි y 30න් 24 ගියාම 6යි y ඉතුරු වෙනවා 24යි 20 ගියාම 4යි x මේ අනුව 2යි x 3යි y මේ අනුව x බෙදීම y සමානයි 3 බෙදීම 2 මේ තමයි මූල අනුපාතය. දැන් අපි බලමු අහලා තියෙන්නේ මොකද්ද? අහලා තියෙන්නේ ආරම්භක මිශ්‍රණය ඇමෝනියා වල මවුල ප්‍රතිශතය. ඇමෝනියා වල මවුල ප්‍රතිශතය. ඇමෝනියා ප්‍රමාණය x කියලා ගත්තේ. හයිඩ්‍රජන් ප්‍රමාණය y කියලා ගත්තේ. මුළු මවුල ප්‍රමාණය x ධන y. මේ මුළු මවුල ප්‍රමාණය x ධන y. x ධන y වල ඇමෝනියා තියෙන x එහෙනම් ප්‍රතිශතය. ඇමෝනියා ප්‍රතිශතය එන්නේ x බෙදීම x ධන y වැඩි කිරීම 100. කීයද x බෙදීම y සඳහා ආවේ? සුළු කිරීමේදී x බෙදීම y සමානයි 3 බෙදීම 2 x බෙදීම y සමානයි 3 බෙදීම 2 මේ අනුව x සමානයි 3 ලියන්න y සමාන 2 ගන්න 3යි 2යි 5යි x ධන y x 2යි x 3යි y 2යි. එතන x ධන y කියන්නේ 5. වැඩි කිරීම 100. මේ අනුව පිළිතුර 5 20යි 23ක් 60යි. 160යි මේ යන ඇමෝනියා ප්‍රතිශතය 160යි. පිළිතුර අංක 3. බලමු ප්‍රශ්නාංක 31. බලමු ප්‍රශ්නාංක 31 ඉඳලා 40 දක්වා මේ ආකාරයේ ABCD ආකාරයේ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන්න. සල්ෆර් ඩයොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් එකිනෙක වෙන් කර හඳුනා ගැනීම සඳහා barium hydroxide, lead acetate, potassium dichromate, රතු පැහැති තෙත මල් පෙත්තක්
මේවා සපය ඇති විට අපි මේ දෙන්න වෙන් කරගන්න මොනවද භාවිත කළ හැකි? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට සල්ෆර් ඩයොක්සයිඩ් යවුවොත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් එක බේරියම් සල්ෆයිඩ් අවක්ෂේපය හැදෙනවා. සුදු අවක්ෂේපය barium hydroxide ද්‍රාවණයක carbon dioxide එවත් barium carbonate අවක්ෂේපය වෙනවා සුදු. බදාන හුණු දියර පරීක්ෂාව calcium hydroxide උත් මේ ආකාරයමයි carbon dioxide එවත් calcium carbonate අවක්ෂේපය වෙනවා සුදු පාට. මේ අනුව barium hydroxide වලට carbon dioxide එවත් sulfur dioxide එවත් දෙකෙන්ම සුදු අවක්ෂේපය ආවට පස්සේ වැඩිපුර SO2 සහ CO2 යවීමේදී මේ දෙන්නම දී වෙනවා barium bisulfite barium bicarbonate ආවරණ ද්‍රාවණ සාදමින් දෙන්නම දී වෙනවා. ඒ නිසා carbon dioxide sulfur dioxide calcium hydroxide හෝ barium hydroxide භාවිත කර වෙන් කරගත නොහැකි. lead acetate වලින් පොගොන් ලද පෙරාන් කඩදාසිය sulfur dioxide ප්‍රතික්‍රියා නැහැ. carbon dioxide ප්‍රතික්‍රියා නැහැ lead acetate එක. ඒ නිසා කිසිදු විපර්යාසයක් පෙරහන් කඩදාසිය නිරීක්ෂණය වෙන්නේ නැහැ. වෙන් කරගන්න බෑ lead acetate. ඔන්න H2S එවනම් lead acetate වලින් පොගොන් ලද පෙරහන් කඩදාසියකට H2S ගැටීමේදී lead sulfide සෑදීම නිසා කළු පැහැවෙනවා. මේ වෙලාවේදී කිසිදු විපර්යාසයක් dichromate ද්‍රාවණයක් sulfur dioxide එවම dichromate ද්‍රාවණය ආම්ලික වෙනවා. SO2 ජල දීම නිසා. ඒ නිසා ආම්ලික dichromate කියලා අපිට කියන්නත් පුළුවන්. එතෙන් සිට ඒ නිසා sulfur dioxide ආම්ලික potassium dichromate සමග ප්‍රතික්‍රියා වෙලා sulfur dioxide ආම්ලික potassium dichromate සමග Cr2O7 සමග ඒ වගේ ආම්ලික potassium permanganate සමග ප්‍රතික්‍රියා වෙලා මේක තැඹිලි පාට කොළ පාට වෙනවා. මෙතන දම් පාට විවර්ණ වෙනවා. අවර්ණ permanganate dichromate වලින් පුළුවන් sulfur dioxide වෙන් කරගන්න. ඒකට හේතුව carbon dioxide එයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා. carbon dioxide ආම්ලික permanganate හෝ ආම්ලික dichromate එක කිසිදු ප්‍රතික්‍රියාවක් නැහැ. ආම්ලික permanganate හෝ ආම්ලික dichromate Cr2O7 ඍණ දෙක සමග කිසිදු ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ නිසා මේ දෙන්න වෙන් කර ගැනීමට ආම්ලික dichromate ආම්ලික permanganate දාන්න පුළුවන්. නමුත් මෙතන dichromate විතරයි දීලා තියෙන්නේ. ආම්ලික කියලා නැහැ. ඉතින් ආම්ලික වෙනවා sulfur dioxide එවම පස්සේ. ඒ නිසා potassium dichromate උචිත ප්‍රතිකාරකයක් මේ දෙන්න වෙන් කරගන්න. රතු පැහැති මල් පෙත්ත ඔබ දන්නෝ sulfur dioxide වල විරංජනකාරක ගුණය ක්ලෝරින් වල විරංජනකාරක ගුණය. ඒ නිසා විරංජනකාරක වායුන් තෙත වර්ණවත් මල් පෙත්තකට ගැටීමට සැලැස්වම ඒ විරංජනය වෙනවා. carbon dioxide වල එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ නිසා carbon dioxide සහ sulfur dioxide වෙන් කරගත හැකි ප්‍රතිකාරක දෙකක් තමයි C හා D. මේ අනුව පිළිතුර C හා D.
කුමන ඒවා භාවිතා කළ හැකිද වෙන් කර හඳුනා ගැනීමට? CHD කියන්නේ උත්තරය අංක 3. පිළිතුර අංක 3 විය යුතුයි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. පහත සඳහන් වගන්ති අතුරෙන් කුමන වගන්තිය සත්‍ය වේද? එන්ට්‍රොපිය අඩුවෙමින් සිදුවන තාපදායක ප්‍රතික්‍රියාවක. එන්ට්‍රොපිය අඩුවෙමින් තාපදායක ප්‍රතික්‍රියාව. එන්ට්‍රොපිය අඩු වෙනවා කියන්නේ ඩෙල්ටා S ඍණ. ඩෙල්ටා S ඍණ. තාපදායක කියන්නේ ඩෙල්ටා H ඍණ. එවැනි අවස්ථාවලදී පහළ උෂ්ණත්වවලදී සංසිද්ධ බව සඳහන් කළා තියෙනවා. මේ බලන්න සංසිද්ධ බව ප්‍රකාශ කරන්න ඩෙල්ටා G සෙවිය යුතුයි. ඩෙල්ටා G සමාන ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මේ ප්‍රතික්‍රියාවේ තාපදායක නිසා ඩෙල්ටා H ඍණාගයක්. ඩෙල්ටා S ඍණ එන්ට්‍රොපිය ඍණ. මෙතන ඍණ ධන වෙනවා. මේ නිසා ඩෙල්ටා G ඍණ වෙන්න නම් T ඩෙල්ටා S අගය ඉතා කුඩා අගයක් විය යුතුයි. ඒ නිසා ඉතාමත්ම අඩු උෂ්ණත්වවලදී නම් T ඩෙල්ටා S ඉතා අඩු අගයක් විය හැකි. එසේ වුවහොත් ඩෙල්ටා G නිරන්තරයෙන්ම ඍණ අගයක් වෙනවා. ඒ නිසා පළවන ප්‍රකාශයේ තියෙන්නේ එන්ට්‍රොපිය අඩු වෙනවා ඩෙල්ටා S ඍණ, තාපදායකය ඩෙල්ටා H ඍණ. නමුත් පහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව සිදුවන බව පහළ උෂ්ණත්වවලදී හරියටම හරි. පහළ උෂ්ණත්වවලදී නම් මේ ඉතා කුඩාගයක් නිසා ඩෙල්ටා G ඍණාගයක්. ඒ නිසා ප්‍රතික්‍රියාව සංසිද්ධයි. මේ අනුව සිම්පල් A ප්‍රකාශය නිවැරදි. අපි දැන් බලමු සිම්පල් B ප්‍රකාශය. සංවෘත පද්ධතියක් තුල සිදුවන තාපදායක ප්‍රතික්‍රියාවක්. දැන් සංවෘත පද්ධතියක් තුල තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනකොට තාපය පිට වෙනවා. එතකොට තාපය පිටවීම නිසා ඩෙල්ටා H ඍණ තාපදායකයි එන්තල්පි පරයාස ඍණාගයක්. තාපය පිටවීම නිසා ඒ සංවෘත පද්ධතිය තුල උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යාම නිසා ඒ උෂ්ණත්වයෙන් කොටස පරිසරයට ගලාගෙන යනවා. මේ පරිසරය මෙතනින් තාපය පරිසරයට ගලාගෙන යාම නිසා පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනවා. තර පරිසරය කියන්නේ අවට වාතය. වාතයේ අංශවල වේගය වැඩි වෙනවා. වේගය වැඩි වුණාම අංශවල අහඹුතාව ඉහළ යනවා. පරිසරයේ අහඹුතාව වැඩි වෙන්න පුළුවන්. මේ නිසා සංවෘත පද්ධතියක සිදුවන තාපදායක ප්‍රතික්‍රියාවක් නිසා පරිසරයේ එන්ට්‍රොපිය අහඹුතාව වැඩි වෙනවා කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. හරියටම හරි. සිම්පල් C. එන්ට්‍රොපිය වැඩි වෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක් සඳහා තාප අවශෝෂක නම් බලන්න. එන්ට්‍රොපිය වැඩි වේ කියන්නේ ඩෙල්ටා S ධන. තාප අවශෝෂකයන් ඩෙල්ටා H ධන. එන්ට්‍රොපිය වැඩි වෙනවා තාප අවශෝෂක. එන්ට්‍රොපිය වැඩි වේ ඩෙල්ටා S ධන. තාප අවශෝෂක ඩෙල්ටා H ධන. එන්ට්‍රොපිය වැඩි වේ ඩෙල්ටා S ධන. එන්තැල්පිය වැඩි වෙනවා. ඒ කියන්නේ තාප අවශෝෂක නම්. එවැනි අවස්ථාවක ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. දැන් බලන්න ඩෙල්ටා H ධනාගයක් ඩෙල්ටා S ධනාගයක් ඩෙල්ටා H වලින් T ඩෙල්ටා S අඩු කළාම අපිට හිතා ගන්න බෑ අවසාන පිළිතුර ධනාගයක්ද ඍණාගයක්ද කියන වග. මොනවද මේ කියලා තියෙන්නේ?
පහළ උෂ්ණත්වවලදී එන්ට්‍රොපිය වැඩි වෙමින් හා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල පහළ උෂ්ණත්වවලදී සංසිද්ධ විය හැකිය. T වල අගය ඉතාමත්ම අඩු නම් T ඩෙල්ටා S කියන්නේ කුඩා අගයක්. ධන අගයකින් ඉතා කුඩා ප්‍රමාණයක් අඩු වන විට අවසාන පිළිතුර ධන අගයක් විය හැකියි. ඒ නිසා ඩෙල්ටා G ධන අගයක්. ඩෙල්ටා G ධන නම් ප්‍රතික්‍රියාව සංසිද්ධ නොවේ. ඩෙල්ටා G ඍණ නම් විතරයි ප්‍රතික්‍රියාව සංසිද්ධ. මේ අනුව මෙතෙන්දී ලැබෙන්නේ අඩු උෂ්ණත්වවලදී ඩෙල්ටා G ධන අගයක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සංසිද්ධ නොවන බව. සංසිද්ධ වේ කියලා තියෙන්නේ වැරදි. ඒකලිත පද්ධතියක. ඒකලිත පද්ධතියක් කියලා කියන්නේ ඒ පද්ධතිය තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක ඇතිවන තාප විපර්යාසය කිසිසේත්ම පිටතට ගලාගෙන යන්නේ නැහැ. පද්ධතිය තුල පමණයි. මේ තමයි ඒකලිත පද්ධතිය. ඩෙල්ටා H ඍණ තාපදායක මේ පරිසරය ඒකලිත කිව්වම මේ පද්ධතියේ මේ මායිම මේ පරිසරය පද්ධතිය හා පරිසරය වෙන්වන කොටස මායිම මායිම හරහා කිසිදු දිශාවකට ශක්තිය හෝමාරු නොවේ. ඒකලිත කියන එක අදහස ඒක. ඒකලිත පද්ධතියක සිදුවන තාපදායක ප්‍රතික්‍රියාවක. දැන් මේ පද්ධතිය තුළ සිද්ධ වෙන තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපය පිට වෙනවා. පිටස්තරයට දැනෙන්නෙම නැහැ. මේ මායිම හරහා කිසිදු ශක්ති විපර්යාසයක් පද්ධතියෙන් පරිසරයට ගලාගෙන යන්නේ නැති නිසා පරිසරයේ උෂ්ණත්වය ඉහළ නැහැ. ඒ නිසා තාපදායක ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපිය සැමවිට වැඩි වේ. පරිසරයේ එන්ට්‍රොපිය වැඩි වෙන්නේ නැහැ. තාපදායක උනායි කියලා පද්ධතිය තුල එන්ට්‍රොපිය වැඩි වීම අපේක්ෂා කරන්නත් බෑ. ඒ නිසා අපිට නිරන්තරයෙන්ම කියන්න බෑ තාපදායක ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපිය සැමවිට වැඩි වෙනවා කියලා. එහෙම නීතියක් නැහැ. ඒක නිසා ඒකලිත පද්ධතියක් කියන්නේ එක්තරා සිද්ධියක් පමණයි. තාපදායක ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපිය සැමවිට වැඩි වේ. ඒක සාමාන්‍ය ප්‍රකාශයක්. මේ අනුව පිළිතුරු සත්‍ය වගන්ති A සහ B පමණයි. මේ අනුව පිළිතුර A සහ B. මේ තියෙන්නේ A සහ B. A සහ B නම් 1. අංක 1. බලමු ප්‍රශ්න 33. D ගණුවේ මූලද්‍රව්‍යයන් සම්බන්ධව සත්‍ය වන්නේ කවර ප්‍රකාශද කියලා අහන්නේ. 3D ගණුවේ මූලද්‍රව්‍ය අතුරෙන් ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇත්තේ සිංක් වලටය. තර 3D ශ්‍රේණිය පටන් ගන්නනේ ස්කැන්ඩියම් වල ඉඳලා සිංක් දක්වා මූලද්‍රව්‍ය 10ක් තියෙනවානේ. ඒ 10න් වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ ස්ථායි ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් ඇති සිංක් වලට. සිංක් වල පරමාණු ක්‍රමාංකය 30යිනේ. එයාගේ වින්‍යාසය එන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වම 4s2 3d 10. s වලත් පිරලා d වලත් පිරලා. සාපේක්ෂව ස්ථායි නිසා එයාගේ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි මගයක් ගන්නවා. ඒක මේ ළමයි මතක තියාගන්න ඕන. මේ බලන්න. මේ අගයන් දිහා බලන්න. මේ අගයන්ගෙන් ප්‍රථම අයනීකරණ ශක්තිය 418යි 589යි s ගණුව. S ගණුවට සාපේක්ෂව D ගණුවේ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි. S ගණුවට සාපේක්ෂව D ගණුවේ ප්‍රථම අයනීකරණ ශක්තිය කොහොමදත් වැඩි පේනනේ 418 589. S ගණුවට වඩා වැඩි බව දැනගන්න ඕන. මොකද S ගණුවේ පරමාණු කාර්යය විශාලයි පොටෑසියම්, ඊට කැල්සියම්. ඊට පස්සේ එන්න අර අඩු වෙගෙන යනවානේ. ඒ නිසා
සපල නෂ්ටික ආරෝපණයත් වැඩි වෙගෙන යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ටිකක් අමාරුයි. අයනීකරණ ශක්තිය සාමාන්‍යයෙන් වැඩි වෙනවා. නමුත් ඒ අතරින් වැඩිම සිංක් වලට. ඒක මතක තියාගන්න. 3D මූලද්‍රව්‍ය අතුරෙන් ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තිය සිංක් වලට ඇත. සත්‍යයි. සත්‍ය ප්‍රකාශ අහන්නේ. ඊගාට B කොටස ස්කැන්ඩියම් සිට කොපර් දක්වා ලෝහ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතා අගය ඉහළයයි. බලමු. මේ බලන්න විද්‍යුත් ඍණතාව පොලිම් පරිමාණය S ගණුව 0.8යි පොටෑසියම් කැල්සියම් විද්‍යුත් ඍණතාව ආවර්තය දකුණට වැඩි වේගෙන යනවා. ඉහළම අගයන් තියෙන්නේ මෙතන කොබෝල්ට් නිකල් දක්වා වැඩි වේගෙන ගිහිල්ලා ඒත් විශේෂ අවස්ථාවක් තියෙනවා සිංක් වල යම් ප්‍රමාණයක් අඩු වෙලා. නමුත් ඒ අඩුවීම මේකට සාපේක්ෂව S ගණුවට සාපේක්ෂව නෙවෙයි. D ගණුවේ අනිත් ඒවාට සාපේක්ෂව නෙවෙයි. D ගණුවේ ක්‍රෝමියම් වලට ආසන්න විද්‍යුත් ඍණතා අගයක් එන්නේ. ඒ කියන්නේ සිංක් වල යම් අඩුවීමක් තියෙනවා. නමුත් ආවර්තයේ දකුණට විද්‍යුත් ඍණතා වැඩි වෙනවා. S ගණුවට සාපේක්ෂව සිංක් වල නම් විද්‍යුත් ඍණතා වැඩි. බලමු අහලා තියෙන ප්‍රශ්නේ ස්කැන්ඩියම් සිට කොපර් දක්වා විද්‍යුත් ඍණතාවගේ ඉහළයි. සාමාන්‍යයෙන් වැඩි වෙගෙන යනවා. සංයෝගවල ධන එක ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ කොපර් සහ ක්‍රෝමියම් පමණි. ළමනේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍ය 10ම ගත්තොත් මේ 10න් කොපර් විතරයි ධන එක ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ. කොපර් පමණයි. cuprous oxide, cuprous chloride. මේ අනුව කොපර් පමණයි ධන එක ඔක්සිකරණ අවස්ථාව දෙන්නේ. ස්කැන්ඩියම් ධන 3 අවස්ථාව පෙන්වන ඔක්සිකරණ අවස්ථාව ධන 3 පමණයි ස්කැන්ඩියම්. ස්කැන්ඩියම් සිට කොපර් දක්වා මූලද්‍රව්‍යයන්ගෙන් කොපර් සහ ක්‍රෝමියම් පමණයි ධන එක අවස්ථාව කියලා තියෙන්නේ. ධන එක අවස්ථාව මුළු D ගණුවටම තියෙන්නේ කොපර් පමණයි. මේ අනුව C ප්‍රකාශය වැරදි. මෙන්න මේ ඔක්සයිඩ් ආම්ලික ඔක්සයිඩ් වේ කියලා තියෙනවා. ළමයි D ගණුවේ වැනේඩියම් ක්‍රෝමියම් මැංගනස් යන මූලද්‍රව්‍යයන් සාධන ඔක්සයිඩ් රාශියක් තියෙනවා. සමහර ඔක්සයිඩ් උභයගුණී, සමහර ඔක්සයිඩ් ආම්ලිකයි, සමහර ඒවා බාෂ්පිකයි. අය බලමු මේ ඔක්සයිඩ් අවස්ථාව. වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, මේකේ උභයගුණී අවස්ථාව තමයි ඔක්සිකරණාංකය ධන 4, ධන 3, ධන 4. ධන 4 ගත්තොත් මැංගනීස් ඩයොක්සයිඩ්, ධන 3 ගත්තොත් ක්‍රෝමියම් ඔක්සයිඩ්, ධන 4 ගත්තොත් වැනේඩියම් ඩයොක්සයිඩ් VO2. ඔක්සිකරණාංකය වැඩි වන විට ධන 6, ධන 7 මැංගනීස් හෙප්ටොක්සයිඩ් 4න් ඉහළ ඒවා ආම්ලිකයි. ධන 3 සිට 6 දක්වා වැඩි වෙනවා. 4, 6 CrO3
මේක ධන 5 උපරිමය vanadium pentoxide ධන 3 ධන 2 ඔක්සයිඩ ඒවා භාෂ්මිකයි මේක ධන 2 CRO ධන 3 ධන 2 MnO Mn2O3 V2O3 2 3 4 5 2 3 4 6 2 3 4 6 7 vanadium chromium manganese උපරිම ඔක්සිජන් අවස්ථා vanadium 5 chromium 6 manganese 7 උභය ගුණී මේ දෙපැත්තේ 4 chromium 3 උභය ගුණී ඉහළට ආම්ලිකතාව වැඩි වෙනවා. පහළට භාෂ්මිකතාව වැඩි වෙනවා. අපි මැංගනස් වල ඔක්සයිඩ් ගත්තොත් manganese dioxide උභය ගුණී දුබල භාෂ්මිකයි ආම්ලිකයි මේකත් ආම්ලිකයි ඉහළට යනකොට ආම්ලිකතාවය වැඩි වෙනවා මේක ආම්ලිකයි මේක දුබල ආම්ලිකයි කියලා අපි කියනවා මෙතන උභය ගුණී දුබල ආම්ලිකයි දුබල භාෂ්මිකයි පහළට භාෂ්මිකතාවය වැඩි වෙනවා ඉහළට ආම්ලිකතාවය වැඩි වෙනවා දැන් බලමු මේකේ අපේ ප්‍රශ්නට තියෙන දේවල් මේ බලන්න manganese dioxide කියන්නේ Mn වල ධන 4 ඔක්සිජන් අවස්ථාව උභය ගුණී chromium oxide chromium වල ධන 3 අවස්ථාව උභය ගුණී vanadium oxide vanadium trioxide V2O3 vanadium වල ධන 3 ඔක්සිජන් අවස්ථාව ධන 3 කියන්නේ උභය ගුණී අවස්ථාවෙන් ධන 4 උභය ගුණී අවස්ථාව vanadium වල ධන 4ට වඩා අඩු ඒවා භාෂ්මිකයි මෙතන කියලා තියෙන මේවා සේරම ආම්ලික ඔක්සයිඩ් කියලා ඒක වැරදි මේක ආම්ලික ඔක්සයිඩයක් වෙන්නේ නැහැ මේ උභය ගුණී මේ භාෂ්මික මේ අනවා 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍යයන් සම්බන්ධව වහපු ප්‍රකාශනයේ A සහ B විතරයි සත්‍ය ප්‍රකාශ වන්නේ අනිත් ප්‍රකාශ සාවද්‍යයි මේ අනුව පිළිතුරු A සහ B පමණයි A සහ B පමණයි උත්තරය අංකයකට යා යුතුයි පිළිතුර අංක 1 අය බලමු ප්‍රශ්න අංක 34 X සංයෝගය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය නිවැරදි වේද X පාරත්‍රිමාන සමායකතාව පෙන්වයි. පාරත්‍රිමාන සමායකතාව කියන්නේ ජ්‍යාමිතික සමායකතාව නැත්නම් සිස් ට්‍රාන්ස් සමායකතාව මේ ද්විත්ව බන්ධනය සම්බන්ධ කාබන් එකේ කෙලවරේ මේ කෙලවරේ කාබන් එකේ එක වර්ගයේ පරමාණු දෙකක් තියෙන නිසා එතන කිසිසේත්ම ජ්‍යාමිතික සමායකතාවක් නැහැ. නමුත් මෙන්න මෙතන කාබන් ගත්තොත් මේ කාබන් එක මේ කාබන් එකේ නිර්මාණය වෙනවා මේ පැත්තට Cl මේ පැත්තට CH3 මේ පැත්තට පහළට H එක සහ ඉහළට විශාල කාණ්ඩයක් මේ නිසා මෙතන තියෙනවා වෙනස් කාණ්ඩ 4ක් අනිවාර්යයෙන්ම තියෙනවා පාරත්‍රිමාන සමායකතාවක් සිස් ට්‍රාන්ස් කියන කතාව කියන්න බෑ පාරත්‍රිමාන සමායකතාවක් තියෙනවා එකිනෙකට වෙනස් කාණ්ඩ 4ක් තියෙන නිසා මේ අනුව පාරත්‍රිමාන සමායකතාව පෙන්වයි හරියටම හරි
X ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියාවෙන්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මම මෙන්න මේ කාබොනිල් කාණ්ඩය මෙන්න මෙතන කීටෝන ස්වරූපයක් තියෙන්නේ. ඒක ඔක්සිහරණය වෙලා ද්විතීක මත්සාරයක් බවට පත් වෙනවා. ලැබෙන ඵලය ප්‍රතිරූපාවයව සමායකතාව පෙන්වයි. ප්‍රතිරූපාවයව සමායකතාවය කියන්නේ අසමිතික කාබන් පරමාණුවක් තියෙන ආකාරය, ප්‍රකාශ සක්‍රීය ආකාරය. බලමු මෙතන අසමිතික කාබන් පරමාණුවක් එනවද කියලා. මෙන්න මේ කාබොනිල් කාණ්ඩය පමණක් ඔක්සිහරණය වන අවස්ථාව සලකා බැලුවොත් එතන CO කාණ්ඩයේ CHOH වෙනවා. මේ අනුව කාබනට එතනම කොටස් තුනක් එකිනෙකට වෙනස්. මේ පැත්තෙන් තියෙන CH2 කාණ්ඩයෙන් සම්බන්ධ වෙච්ච කොටස අනිවාර්යයෙන්ම මේ කාබන් අසමිති කාබනයක් වෙනවා. ඒ නිසා ප්‍රකාශ සක්‍රීය අවස්ථාවකට ලැබෙනවා. එබැවින් සිම්බල් B නිවැරදි. ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ඵලය ප්‍රතිරූපාවයව සමායකතාව දක්වයි. හරියටම හරි. X උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයේදී. හයිඩ්‍රජනීකරණය කළාම මේ දිත්ත බන්ධන නැති වෙයි. මේ දිත්ත බන්ධන නැති වෙයි. ලැබෙන ඵලය පාරත්‍රිමාන සමායකතාව පෙන්වයි. ළමයිනේ පාරත්‍රිමාන සමායකතාව පෙන්වන්න දිත්ත බන්ධන තියෙන්න එපායි. දිත්ත බන්ධනයක් තිබුණොත් නේ පාරත්‍රිමාන සමායකතාවේ මූලාරම්භය. ඉතින් දිත්ත බන්ධන තියෙන්නේ නැහැනේ හයිඩ්‍රජනීකරණය කළාම මෙතනත් නැති වෙනවා මෙතනත් නැති වෙනවා. ඒ නිසා පාරත්‍රිමාන සමායකතාව පෙන්වයි කියන එක සාවද්‍යයි. X තනුක සල්ෆරික්. තනුක සල්ෆරික් අම්ලය දැම්මම මේ ව්‍යුහයේ මේ දිත්ත බන්ධනයේ තියෙන තැන්වලට සල්ෆරික් එකතු කරන් පස්සේ හයිඩ්‍රජන් වැඩි තැනට H එකතු වෙනවා. කාබන් වල හයිඩ්‍රජන් වැඩි තැනට H එකතු වෙනවා. අඩු තැනට OH එකතු වෙනවා. මාකෝනිකොෆ් නීතිය. හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට OH. මෙතෙන්දී හැදෙනවා මේ කෙලවර ගත්තොත් CH3 COH CH2 මේ කොටස මේ පැත්තෙන් CH2 CO CH3 අපි මෙන්න මේ කෙලවර විතරයි දැනට බැලුවේ. තනුක සල්ෆරික් දැම්මන් පස්සේ මෙතෙන්ට H වෙනවා මෙතෙන්ට OH වෙනවා. ඒ මොහොත දිහා බැලුවොත් මේ අවස්ථාව දිහා විතරක් කල්පනා කළොත් එතෙන්දී ලැබෙන අපිට අසමිතික කාබන් පරමාණුවක් මේ තියෙන්නේ. මෙන්න මේ කාබන් කොටස මේ කාබන් අසමිතිකතාවයට පත් වෙන මේ තියෙන්නේ. කාබන්ට OH මේ පැත්තට H සම්බන්ධ වෙන නිසා එක මෙතිල් වෙනවා. මේ කාබන් අසමිතික වෙනවා. තනක සල්ෆරික් සම ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලය ප්‍රතිරූප අවයව සමායකතාව. ඒ කියන්නේ ප්‍රකාශ සමායකතාව. ස්ථිර වශයෙන්ම ලබා දෙනවා. අපි අනිත් තැන් බැලුවේ නැහැ. මේ තැන් බැලුවොත් මෙතෙන්ටත් එනවා හයිඩ්‍රජන් වැඩි තැනට දිත්ත බන්ධන H මෙතෙන්ට එනවා OH. එතකොට ඒ ව්‍යුහ දිහා බැලුවොත් මෙන්න මේ ආකාරයෙන් මේ ස්ථානයේ දිහා බැලුවොත් මේ CH2 හයිඩ්‍රජන් වැඩි තැනට H වෙනවා. හයිඩ්‍රජන් අඩු තැනට OH වෙනවා. CCl OH මෙතන CH3 තනුක සල්ෆරික් දැම්මත් මෙතෙන්ට H වෙනවා මෙතෙන්ට OH වෙනවා. අසමිතික කාබන් පරමාණුවක් ලැබෙනවා. මේ අනුව මේ කාබන් අසමිතිකයි. ඒ නිසා ප්‍රකාශ සක්‍රියයි. ඒ නිසා ඔබගේ පිළිතුරු සිම්පල් A, සිම්පල් B හා සිම්පල් D. ABD
ABD ආකාර නම් ප්‍රතිචාර පහ විය යුතුයි. ඒ නිසා පිළිතුරු අංක 5. බලමු ඊළඟ ප්‍රශ්නය. ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. 2a ධන b c සහ d බවට පත් වීම. ප්‍රතික්‍රියක ජලීය ද්‍රාවණ ප්‍රතිඵල වලින් එකක් වායු c විතරක්. b වල සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 1 ලෙස නියතව තබා ගැනීම. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ a හා b අතර ප්‍රතික්‍රියාවේ b වල සාන්ද්‍රණය නියතව තියාගෙන a වල සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටර මවුල වන පරිදි ප්‍රතික්‍රියා ආරම්භ කරලා තියෙනවා. තර ප්‍රතික්‍රියා ආරම්භයේදී b වල සාන්ද්‍රණය නිශ්චිතයි. ඝන ඩෙසිමීටරට මවුල 1යි. a වල සාන්ද්‍රණය 0.1යි. අගේ ආරම්භ කරමින් ප්‍රතික්‍රියාව සිදු කිරීමට සලස්වනවා. a හා b අතර ප්‍රතික්‍රියාව සිදු කිරීමට සලස්වනවා. දැන් ප්‍රතික්‍රියාව සිදුවන විට a හා b ෂය වෙනවා. ෂය වෙනකොට b වල සාන්ද්‍රණය නොවෙනස් වන පරිදි තියාගෙන තියෙන්නේ 1.0 ඝන ඩෙසිමීටර මවුල. නමුත් a වල සාන්ද්‍රණය ෂය වීම නිසා එන්නේ අඩු වෙනවා. මේ ප්‍රතික්‍රියාව පරිදි සෑදෙන C වායුවේ පරිමාව මේ තියෙන කාලයත් සමග ප්‍රස්ථාරගත කරලා තියෙනවා. බලන්න මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක් එන්න තියෙනවා. ප්‍රතික්‍රියා ආරම්භයේදී මේ ශීඝ්‍රතාව ගත්තොත් ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t ඒකීය කාලයකදී විපර්යාස ප්‍රමාණය c වල එක නියතයක් නිශ්චිතයක්. මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක් කියලා තියෙන. අනුක්‍රමණය සෑම විටම නිශ්චිතයි. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඕනෑම අවස්ථාවකදී නිශ්චිත බව පේනවා. ඒ කියන්නේ කැපිටල් A ප්‍රතික්‍රියක ෂය වෙමින් ප්‍රතික්‍රියාව සිදු වෙනවා. නමුත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නියතයක්. ඒකීය කාලයකදී විපර්යාස ප්‍රමාණය c නිශ්චිතයි. ශීඝ්‍රතාව නියතයක්. ඒ කියන්නේ a වල සාන්ද්‍රණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවනේ. ප්‍රතික්‍රියාව සිදු වෙනකොට ඒ ෂය වෙනවනේ. නමුත් ආරම්භයේ කියලා තියෙන b වල සාන්ද්‍රණය නියතව තියාගෙන තමයි මේ පරීක්ෂණය කරන්න කියලා. ඒ නිසා a වල සාන්ද්‍රණයේ වෙනස් වීම කෙසේ වුවත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිශ්චිතයි. ඒ කියන්නේ ඒකේ අදහස මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි a වල සාන්ද්‍රණය බල නොපාන බවයි පෙනී යන්නේ. a වල සාන්ද්‍රණය වෙනස් වන විටත් ශීඝ්‍රතාව වෙනස් වන බව. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා අපි මේ වගේ ප්‍රකාශන ලිව්වොත් A වල n වෙනි බලය කියලා n වලගේ බිඳුව ශූන්‍ය පෙළ ඒට සාපේක්ෂව පෙළ බිඳුවයි. සාන්ද්‍රණය අඩු වේගෙන යන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වෙනස්ව තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි a වල සාන්ද්‍රණය බලපෑමක් නැහැ. b වල සාන්ද්‍රණය නියතව තියාගෙන මෙයාගේ සාන්ද්‍රණය නියතව තියාගෙන a වල සාන්ද්‍රණය තමයි වෙනස් වීමට ඉඩ හැරියේ. නමුත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ වෙනසක් නොවෙච්ච බව පෙනී යනවා. ඒ අනුව ඒට අනුබද්ධයෙන් ප්‍රතික්‍රියා පෙළ ශූන්‍යයි. ඒ වල සාන්ද්‍රණය වෙනස් වුණාට ශීඝ්‍රතාව වෙනස් නොවන නිසා. නමුත් මේ පරීක්ෂණයේදී මේ දත්ත අනුව ඒට සාපේක්ෂව පෙළ ශූන්‍යවත්
බීට සාපේක්ෂව පෙළ ගැන කිසිම දෙයක් කියන්න බෑ. B වල සාන්ද්‍රණය නියතව තියාගෙන තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. B වල සාන්ද්‍රණය වෙනස් වීම ගැන අධ්‍යයනයක් කළා නැහැ. ඒ නිසා මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා කියන්න බෑ අපිට. අපි දන්නේ B වලට සාපේක්ෂව පෙළ. ඒ නිසා ඒ සම්බන්ධව කිසිම තීරණයක් ගන්න අමාරුයි. ඒ වගේම මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව B සාන්ද්‍රණයෙන් සොයාගත්තයි කියලා කියනවා. සම්පූර්ණ වැරදි. B වල සාන්ද්‍රණය වෙනස් වීම සිදුවන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අධ්‍යයනය කළ නැහැ මෙහි. ඒ නිසා ඒ ගැන කිසිවක් කියන්න බෑ. සාන්ද්‍රණයෙන් සොයාගත්ත වේ කියලා. ඊට ප්‍රතික්‍රියා තත්ත්වය යටතේදී ප්‍රතික්‍රියාවේ අර්ධායු කාලය T නම් එහි සාන්ද්‍රණය මත රඳා පවතී. අර්ධායු කාලය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය මත රඳා පවතිනවා ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක්. මේ වගේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව හා සාන්ද්‍රණය අතර ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් n සමානයි 0 නම් r සමානයි k ශීඝ්‍රතාව නියතය ශූන්‍ය පෙළ. නැතේත් ඕනම සාන්ද්‍රණයකදී ශීඝ්‍රතාව නියතය. මේ n සමානයි 0. n සමාන 1 නම් r සමානයි සාන්ද්‍රණයට අනුලෝම සමානුපාතිකයි. ශීඝ්‍රතාව සාන්ද්‍රණයට අනුලෝම සමානුපාතිකයි මේ විදිහට යන්නේ. n සමාන 1 නම් n සමාන 2 නම් r සමාන k ඒ වර්ගය මේ විදිහට යන්නේ. n සමාන 2 ශීඝ්‍රතාව හා සාන්ද්‍රණය අතර ප්‍රස්ථාරය. ඊළඟට සාන්ද්‍රණය කාලය ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය සමග කාලය වෙනස් වන ආකාරය මේ පළමු පෙළ ප්‍රතික්‍රියාවේ මේ දෙවෙනි පෙළ. පළමු පෙළ ප්‍රතික්‍රියාවක විතරයි අර්ධ ජීව කාලය සාන්ද්‍රණයෙන් සොයාගත්. අර්ධ ජීව කාලය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක තිබූ සාන්ද්‍රණය නැත්නම් ආරම්භක සාන්ද්‍රණය හරියටක් වීමට ගත වන කාලය. සාන්ද්‍රණය C සිට C බෙදීම 2 දක්වා වෙනස් වීමට ගත වන කාලය අර්ධ ජීව කාලය T භාගය. නැවත C බෙදීම 2 සිට සාන්ද්‍රණය C බෙදීම 4 දක්වා එකෙන් හරියටක් වීමට ගත වන කාලය ඒ තර ජීව කාලය
ඒක නිශ්චිතයි. පළමු පෙළ n සමානයි 1. පළමු පෙළ ප්‍රතික්‍රියාවල විතරයි අර්ජීව කාලය සාන්ද්‍රණය මත බලපාන්නේ නැත්තේ. ඕනෑම සාන්ද්‍රණයක් හරි අඩක් වීමට ගත වන කාලය නිශ්චිතයි. නමුත් අර්ධජීව කාලය ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියාවකත් දෙවෙනි පෙළ ප්‍රතික්‍රියාවකත් සාන්ද්‍රණය මත රඳා පවතිනවා. T භාගයේ n සමානයි බිඳුව, n සමානයි 1, n සමානයි 2. T භාගය ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියා අර්ධජීව කාලය පළමු පෙළ ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය මත රඳා පවතින්නේ නැහැ. නමුත් ශූන්‍ය පෙළ ප්‍රතික්‍රියාවකත් දෙවෙනි පෙළ ප්‍රතික්‍රියාවකත් අර්ධජීව කාලය ප්‍රතික්‍රියක සාන්ද්‍රණය මත රඳා පවතිනවා. ඒ වගේම මේ අර්ධජීව කාලය උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය වැඩි කරන්න ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ යනවා. ඒ නිසා අර්ධජීව කාලය උෂ්ණත්වය වැඩි කිරීමත් සමගම මේ ප්‍රතික්‍රියාවල අර්ධජීව කාලය උෂ්ණත්වය වැඩි කරන විට ක්‍රමයෙන් අඩු වෙනවා. බලමු ප්‍රශ්නය. දැන් බලන්න ඉහත ප්‍රතික්‍රියා තත්ත්වය යටතේදී ප්‍රතික්‍රියාවේ අර්ධායු කාලය එහි සාන්ද්‍රණය මත රඳා පවතී. හරියටම හරි. එයට සාපේක්ෂව පෙළ ශූන්‍යයි. ඒ නිසා ඒ වල සාන්ද්‍රණය මත ප්‍රතික්‍රියාවේ අර්ධජීව කාලය රඳා පවතිනවා. මේ නිසා පිළිතුරු A හා D. A හා D කියන්නේ අංක 4. 35 පිළිතුර 4. ප්‍රසංග 35 පිළිතුර A හා D. දැන් බලමු ප්‍රසංග 36. පහත වගන්ති වලින් සත්‍ය වන්නේ ලිතියම් වල ද්‍රවාංක හා තාපාංක ක්ෂාර ලෝහ අනිකුත් මූලද්‍රව්‍ය වලට වඩා ඉහළ අගයක් ගනී. ඒ කියන්නේ ලිතියම් වල ද්‍රවාංකය එම කාණ්ඩේ ලිතියම්ට පහළින් තියෙන සෝඩියම් ඊට පහළින් තියෙන පොටෑසියම් වලට වඩා ඉහළ අගයක් ගන්නවා කියලා මෙතනින් කියවෙන්නේ බලන්න. ලිතියම් වල ද්‍රවාංකය හා තාපාංකය ක්ෂාර ලෝහ වල අනිකුත් මූලද්‍රව්‍යයන්ට වඩා ඉහළ අගයක් ගන්න. හරියටම හරි. ඇයි? ලිතියම්ට වඩා සෝඩියම් අඩුයි. ඊට වඩා අඩුයි පොටෑසියම් ද්‍රවාංක තාපාංක. ඇයි මෙලෙස අඩු වෙන්නේ? ලිතියම් වලට වඩා සෝඩියම් වල පරමාණු කාර්යය වැඩි. ඊට වඩා පොටෑසියම් වල පරමාණු කාර්යය වැඩි. පළවන කාණ්ඩයේ පහළට යන විට ලෝහ කැටයන වල ආරය වැඩි වෙනවා. මේ නිසා මේ ලෝහක බන්ධන සලකන විට ඒ ලෝහක බන්ධන හැදලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ කැටයන දැලිසකින් මේ ආකාරයට
में लिथियम कैटायन में सचल इलेक्ट्रॉन में लोहक बंधन वल प्रबलता वेनस වෙනවා कैटायन वल आरය විශාල වෙන්න ඒ දැලිසේ ස්ථායි භාවය අඩු වෙනවා ලෝහක බන්ධන දුර්වල වෙනවා ඇහිරීම දුර්වල වෙනවා कैटायन ආරය කුඩා වෙන්න හොඳට ඇහිරෙනවා ලෝහක බන්ධන ප්‍රබල වෙනවා මේ අනුව ලිතියම් සිට පොටෑසියම් දක්වා යන විට ලෝහක බන්ධන ක්‍රමයෙන් දුර්වල වෙනවා මේ නිසා අපි ගත්තොත් ලිතියම් සෝඩියම් පොටෑසියම් कैटायन වල අරය එන්න විශාල වෙනවා මේ නිසා මේ පැත්තට ලෝහක බන්ධන දුබල වෙනවා ලෝහක බන්ධන ලෝහක බන්ධන දුර්වල වෙනකොට ද්‍රවාංක තාපාංක මෙහාට අඩු වෙනවා මුලින්ම ද්‍රවාංකය ද්‍රව වෙන්න ඕන ඊට පස්සේ තමයි දෙවෙනි අවස්ථාව නැටවීම තාපාංකය මේ නිසා කාණ්ඩයේ පහළට පළවෙනි කාණ්ඩයේ ශාර ලෝහවල ද්‍රවාංක තාපාංක අඩු වෙනවා මේ අනුව මේ අයගෙන් ඉහළම ද්‍රවාංකයේ ලිතියම් වලට තිබීම නිවැරදි ලිතියම් වල ද්‍රවාංකය හා තාපාංක ශාර ලෝහවල අනිකුත් මූලද්‍රව්‍ය වලට වඩා ඉහළ අගයක් ගනී නිවැරදි Simple B. Sodium bicarbonate ඝන තත්ත්වයෙන් ලබාගත හැකි වුවද ලිතියම් බයිකාබනේට් ඝන තත්ත්වයෙන් ලබාගත නොහැක. අපි දැනගෙන ඉන්න ඕන ආවර්ත වගුවේ S ගණුවේ පළවන කාණ්ඩය සහ දෙවන කාණ්ඩයේ බයිකාබනේට් වලින් ඝන තත්ත්වයේ පවතින බයිකාබනේට් මොනවද කියලා. පළවන කාණ්ඩයේ ලිතියම් හැරුණම සෝඩියම් පොටෑසියම් රුබිඩියම් සීසියම් අපි ප්‍රැන්සියම් ගැන කතා කරන්නේ විකිරණශීලී ලිතියම් හැරුණම අනිකුත් සියලුම පළවෙනි කාණ්ඩයේ බයිකාබනේට් ඝන තත්ත්වයෙන් ලබාගත හැකි මේ අනුව lithium har පළවන කාණ්ඩයේ සියලු ලෝහ බයිකාබනේට් sodium potassium rubidium cesium වල බයිකාබනේට් ඝන තත්ත්වයේ solid පළවන කාණ්ඩයේ ලිතියම් ඇතුළු දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ බයිකාබනේට් ජලීය තත්ත්වයෙන් තියෙන ලිතියම් ඇතුළු දෙවන කාණ්ඩයේ සියලුම ලෝහ බයිකාබනේට් ජලීය තත්ත්වයේ පැවතීම lithium bicarbonate जलीय calcium bicarbonate जलीय barium bicarbonate जलीय කිසිදු අවස්ථාවක දෙවෙනි කාණ්ඩයේ බයිකාබනේට් ඝන තත්ත්වයෙන් ලබා ගන්න බෑ. ඒවා රත් කළා එසේ ලබා ගන්න උත්සාහ කරත් වියෝජනය වෙලා
කාබනයට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වෙනවා. මේ නිසා පළවන කාණ්ඩේ ලිතියම් හැර සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම් වල බයිකාබනයට ඝන තත්ත්වයෙන් ලබා ගන්න පුළුවන්. පළවන කාණ්ඩේ ලිතියම් ඇතුළු සහ දෙවෙනි කාණ්ඩේ සියලුම ලෝහ බයිකාබනයට ජලීය තත්ත්වයේ තියෙන ඝන අවස්ථාවේ නැහැ. සෝඩියම් බයිකාබනේට් ඝන තත්ත්වයෙන් ලබාගත හැකි වුවද ලිතියම් බයිකාබනේට් ඝන තත්ත්වයෙන් ලබාගත නොහැක. හරියටම හරි. ලිතියම්, සෝඩියම්, පොටෑසියම් මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග රත් කළ විට ප්‍රධාන ඵලය සුපර් ඔක්සයිඩ්. ළමයි ලිතියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කළාම ලිතියම් ඔක්සයිඩ් හැදෙනවා. සෝඩියම් ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ්. පොටෑසියම් ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ්. රුබිඩියම්, සීසියම් ඒ වගේමයි. පොටෑසියම් වගේමයි. ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ්. හරියට පඩි පෙළක් වගේ. ලිතියම් ඔක්සයිඩ් විතරයි. සෝඩියම් ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, පොටෑසියම් ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ්. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම් ඔක්සිජන් එක ඔක්සයිඩ්, ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් ඔක්සයිඩ්, පෙරොක්සයිඩ් සහ සුපර් ඔක්සයිඩ්. මේවත් ඒ ආකාරයටමයි ඉතුරු ඒවා. මේ වගේමයි. පඩි පෙළක් ආකාරයට ඔක්සයිඩ් විතරයි, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ්. සෝඩියම් වැඩිපුර ඔක්සිජන් එක සාධන සංයෝගය හැවුවොත් ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් වැඩිමනත් ඵලය කෙලවර පෙරොක්සයිඩ්. පොටෑසියම් වැඩිපුර ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කිරීමට සැලැස්වීමේදී මේ සියල්ලම හැදෙනවා. වැඩිම ඵලය දකුණු කෙලවර. ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ්. දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය बेरिलियम, मैग्नीशियम, कैल्शियम, स्ट्रोंशियम, बेरियम ऑक्सीजन एक ऑक्साइड, ऑक्साइड, ऑक्साइड स्ट्रोंशियम वलिන් පහළට තමයි ऑक्साइड සහ पेरोक्साइड සහ දෙන්නේ. बेरियम ऑक्साइड, बेरियम पेरोक्साइड. මේ අනුව S ගණයේ ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් ගැන සම්පූර්ණ විස්තරයක් දුන්නේ. අපි දැන් බලමු උත්තරය. ලිතියම් වල ද්‍රවාංකය අනිත් මූලද්‍රව්‍යයන්ට වඩා වැඩි එම කාණ්ඩේ. සෝඩියම් බයිකාබනේට් ඝන තත්ත්වයෙන් ලබා ගන්න පුළුවන්. ලිතියම් බයිකාබනේට් ඝන තත්ත්වයෙන් ලබා ගන්න බෑ. ලිතියම්, සෝඩියම්, පොටෑසියම් වල මූලද්‍රව්‍යයන්ගේ මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග රත් කළ විට ප්‍රධාන ඵලය ලෙස සුපර් ඔක්සයිඩ්. සම්පූර්ණ වැරදි. ලිතියම් සාධනය ඔක්සයිඩ් විතරයි. සෝඩියම් සාධන ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ්. පොටෑසියම් විතරයි ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ් තුනම හදන්නේ. මේක ප්‍රධාන ඵලය සුපර් ඔක්සයිඩ් සාධය කියලා තියෙනවා මේ තුන්දෙනාම. ඒක වැරදි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝන ඌර්ණ සංයෝගයක් වෙන බැවි. ඔව්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝන ඌර්ණ සංයෝගයක් තමයි. අපි බලමු ව්‍යුහය. ඇලුමිනියම් වඩා සහසනුජ බන්ධන 3යි. මධ්‍ය පරමාණු වඩා බන්ධන ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා තුන් පැත්තට. ඒතර ඉලෙක්ට්‍රෝන 6 තියෙන මධ්‍ය පරමාණු වලට. අෂ්ටකය අසම්පූර්ණයි. මෙතන ඉලෙක්ට්‍රෝන 6 තියෙන සේරම. සනුජතා කවචේ ඉලෙක්ට්‍රෝන ඌර්ණ සංයෝගය. මේ නිසා ඇලුමිනියම් ක්ලෝරයිඩ් වායුමය අවස්ථාවේදී Al2Cl6 ලෙස
අණු දෙකක් එකට එකතු වෙනවා. අණු දෙකක් එකට එකතු වෙනවා කියන එකේ අදහස දි අවයවීකරණ නැත්නම් දි අණුක ස්වරූපය. එතකොට මේක දි අණුක ස්වරූපය ගත්තොත් Al Cl බන්ධන මේ තවත් ඇලුමිනියම් මේ ආකාරයට දැන් මෙයාගේ අෂ්ටකය අසම්පූර්ණ නිසා මේ Cl වලින් එක සැර යුග්මයක් මෙයාට ප්‍රදානය කරනවා. මෙතනොත් එක සැර යුග්මයක් ප්‍රදානය කළා. දායක බන්ධන දෙකක්. තව වායුමය අවස්ථාවේදී Al2Cl6 ප්‍රභේදය සාදනවා. එතකොට ඒ ආකාරයට අණු දෙකක් එකට එකතු වෙලා ස්ථායි අවස්ථාවට පත් වෙන අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. මේ අණුව මෙතන සඳහන් වෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝන ඌර්ණ සංයෝගයක් වන බැවින් කතාව හරි. ඒ ජලීය අවස්ථාවේදී දි අවයවීකරණය වී ජලීය අවස්ථාවේදී නෙමෙයි වායුමය අවස්ථාවේදී ජලීය අවස්ථාවේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් ආම්ලිකයි. ජලීය අවස්ථාවේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඇලුමිනියම් ධන තුන ආයනය ජලාණු 6ක් එක්ක මේ විදිහේ බන්ධන ස්වරූපයක් ඇති කරගනිමින් ඊට පස්සේ මේ ජලාණු 6න් එක ජලාණුවක් පළමු අවස්ථාවේදී අයනීකරණ මාධ්‍යයට H ධන ආයන සපයමින් මේ ආකාරයට ඒ නිසා ද්‍රාවණය ආම්ලික වෙනවා. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණ ආම්ලිකයි. මේ නිසා ජලාණු 6න් 5ක් ඉතුරු වෙනවා. එතකොට ඇලුමිනියම් වටා ජලාණු 5ක් ඉතුරු වෙනවා. ජලාණු 6න් එක ජලාණුවක් අයනීකරණය වුණාම H ධන ඉතිරි OH අයනය මේක රැඳෙනවා. ඇලුමිනියම් වල ආරෝපණය ධන 3යි OH එකේ ආරෝපණය ඍණ 1යි. මේ නිසා මුළු ආරෝපණ එකතුව ධන 3යි ඍණ 1යි ධන 2 දක්වා වෙනස් වෙනවා. ඔන්න ඔය විදිහට ද්‍රාවණය ආම්ලික වෙනවා. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ආම්ලිකයි. දි අණුක ස්වරූපේ නැහැ. ඒ නිසා මේකේ පිළිතුර ලෙස අපිට දැන් ලබා ගන්න පුළුවන් මේක සම්පූර්ණ සාවද්‍යයි. ප්‍රශ්න අංක 36 පිළිතුර A සහ B පමණයි. අද අපි සාකච්ඡා කරේ ප්‍රශ්න අංක 36 දක්වා පමණයි. අපි ඊළඟ පාඩමේදී බලමු ප්‍රශ්න අංක 37 සිට ඉතිරි ප්‍රශ්න සාකච්ඡා කරන්න.